ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැමදෙනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, ඔබ හැමදෙනාම මේ මොහොතේ ඊටාම ශ්‍රද්ධාවෙන් බලාපොරොත්තු වන්නේ ධර්ම ශ්‍රවණය කරන්නටයි, බණ අහන්නටයි. අද මේ උතුම් දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ පසන් නිවස 18න් 1D වින්සන්ට් පාර ඉංජිනේරුවත්ත බෙලියත්ත පදිංචි අප්‍රේල් මාස 3 වන දිනට ජන්මදිනයේ දින වී.ජී. චන්ද්‍රලතා මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් වන ආර්.පී. බන්දුසේන මැතිතුමන්, ගුරු මාතාව වන වී.ජී. චන්ද්‍රලතා මහත්මිය, ගුරු මාතාවක් වන නන්දා ජයවීර මහත්මිය යන පින්වතුන් එකතු වෙලා අද මේ උතුම් දේශනාව සඳහා Tamanගේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරනවා. ඒ පින්වතුන්ගේ අරමුණු සිහි කරලා අපි ධර්ම දේශනාව අවසානයේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්න කාලය. පින්වත්නි, මේ අවිද්‍යාවෙන් වැහුණු, තණ්හාවෙන් බැඳුණු සත්වයෙක්ගේ මුලක් පේන්නෙත් නැහැ. පින්වත්නි, ඒ අවිද්‍යාවෙන් වැහිච්ච, තණ්හාවෙන් බැඳිච්ච සත්වයෙක්ගේ භව ගමන නිශ්චිත හැඩතලයකට අනුව සිද්ධවන්නක් නෙමෙයි. වේලාවකට പ്രേත ලෝකේ, වේලාවකට නිරේ, වේලාවකට සතර අපායේ, නොයේක් තැන්වල ඉපදෙමින් මැරෙමින් ආපු ගමනක් අපට තියෙන්නේ. ඉතින් මේ බඳු ගමනක මහ විශාල සාරයක් තියෙන විදිහට අපිට බලන්න, කතා කරගන්න පුළුවන්කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ සමහර දේවල් ගැන අපිට පැහැදිලි කළේ විහිළුවකට නෙමෙයි. සමහර කෙනෙක් ඒක විහිළුවක් විදිහට දකින්න පුළුවන්. මොනවද මේ කියලා තියෙන්නේ කියලා හිතන්න පුළුවන්. ඒ සංසාරය ගැන දන්නේ නැතිකම නිසා. ඒ වගේ කෙනෙකුට මම මුලින්ම යෝජනා කරන්නේ භාග්‍යවතුන් වහන්සේගේ සද්ධාව ඇති වෙන ආකාරයට දේශනාව විමසන්න කියලයි. එතකොට මේ සද්ධාව ඇති වෙන ආකාරයට බුදුරජාණන් වහන්සේ, ඒ කියන්නේ සද්ධාව අමුතුවෙන් බලෙන් හදාගන්න කියලා නෙමෙයි. සද්ධාව ඇති වෙන විදියට තම තමන්ගේ ජීවිත ගොඩනගා ගන්න. ඒකට තියෙන එකම දේ තමයි හොඳට ධර්ම ශ්‍රවණය කරන එක. එතකොට මේ ධර්ම ශ්‍රවණය කරනකොට විශාල දහම් දැනුමක් Taman කරා එකතු වෙනවා. ඒ දහම් දැනුම ඔස්සේ බුදුරජාණන් වහන්සේ කෙබඳු ශාස්ත්‍රූවරයෙක්ද කියන අදහස ගන්න පුළුවන්. එතකොට බුදුරජාණන් වහන්සේ කියපු අඹමල් රේණුවකවත් කොටසක් අයින් කරන්න නෑ නේද? මේක බොහොම යථාර්ථවාදී පණිවිඩයක් නේද කියලා ශ්‍රාවකයෙකුට දේශනාව ඔස්සේ ශාස්ත්‍රුන් වහන්සේ ගැන අදහසක් ගන්න පුළුවන්. ඒකම තමයි සෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියලා බුදුරජාණන් වහන්සේ වදාළේ. යමෙක් ධර්මයේ දකිනවා නම් හෙතෙම මා දකිනවා කියලා භාගතුන් වහන්සේ වදාළේ ඒකයි. බුද්ධ දේශනාවේ පැහැදිලි වෙනවා බුදුරජාණන් වහන්සේ ඊටාම මැනවින් අපට දේශනා කළා ඉපදෙමින් මැරෙමින් ආපු ගමනේ මිනිස්සෙක් විදියට ගෙවපු ජීවිතය තුළ අපේ ඇටකටු ගොඩ ගැහුවොත් ඒ ඇටකටු වේපුල්ල පර්වතයට වඩා විශාලයි කියලායි බුදුරජාණන් වහන්සේ වදාළේ. එතකොට ඒ බඳු ඉපදෙමින් මැරෙමින් යන ජීවිතය තුළ භවය නිමා කරගන්න නම් චතුරාර්ය සත්‍ය සම්‍යක් ප්‍රඥාවෙන් දැක ගන්නයි අපිට තියෙන්නේ. සතර අපාය ගැන අපිට හරියට සැක උපදිනවා. පෙර භවය ගැන අපිට සැක උපදිනවා. පසු භවය ගැනත් අපිට සැක උපදිනවා. පෙරපසු භව දෙකම ගැනත් අපිට සැක උපදිනවා. ඔක්කොම සැකේ උපදින්නේ
පටිච්ච සමුප්පන්නව විමසීමේ කුසලතාවය දුර්වල වෙච්ච තැනකයි. ඒ කුසලතාවය දුර්වල වුණාට පස්සේ ඒ දුර්වල ශ්‍රාවකයෙකුට නොඑක ආකාරයේ සැකයන් උපදිනවා. සමහර දේවල් බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරන්න යම්තාක් පසුබැසිමින් සුදුසු කාලේ එනකම් බලාගෙන හිටියේ. ශාස්ත්‍රුන් වහන්සේ පිළිබඳ යම් සැකයක් ශ්‍රාවකයෙක් තුල උපන්නොත් ඒක හරිම හානිකර නිසා. එක්තරා වෙලාවක අර මුගලන් හාමුදුරුවෝ ප්‍රේතෙක් දැකලා. ඒ දැකපු ප්‍රේතයා ගැන මං හිතන්නේ ලක්කන ස්වාමීන් වහන්සේක වඩිද්දී. ඒ ප්‍රේතයා දැකලා කෑ ගගහ දුවන ප්‍රේතෙක් බොහොම එ르දිමත් ප්‍රේතෙක් අවකාශයෙන් යන්නේ කියනවා. කෑ ගගහ දුවනවලු. හැම මස් වැදලි එල්ලිලා කපුටන් කොට කොටා ඒ හැම මස් කනවලු කනකොට වේදනාව දරා ගන්න බැරුව කෑ ගගහ දුවනවලු. එයාගේ වැඩේ දුවන එක. ඒතර මේ බඳු දෙයක් කියනකොට එකපාර ධර්මයේ දන්නේ නැති සද්ධාාවක් නැති පටිච්ච සමුප්පාදයේ දන්නේ නැති කෙනෙකුට සැක උපදින්න පුළුවන්. සැක උපදින්න පුළුවන්. ඒ සැකය ඉපදුනහම ඒ සැකයේ තියෙන තැනක ධර්මයේ මෝරන්නේ නැහැ. විචිකිච්ඡාව කියන්නේ ඒකනේ. සැකයේ දුර්වල යන්නේ සෝවාන් වෙනකොට තමා තුළම ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙනකොට. එතකොට මේ ප්‍රේතයා දැකලා මේ මුගලන් හාමුදුරු මද හිනාවක් පහල කළා. අනේ මේ සංසාරේ මොනතරම් අනාතයිද මේ උපන් සත්වයා කියන අදහසින්. තේ කාරණය දැකලා අර ලක්කන හාමුදුරුන්ට පෙනුන්නේ නැහැ. ලක්කන හාමුදුරුව බැලුවා මුගලන් හාමුදුරු හිනා පහල කළා. මේ බඳු මුනිවරයෙක් නිකම්ම හිනා වෙන්නේ නැහැ. මොකක් හරි හේතුවක් ඇති කියලා ඇහුවාම ඇවැත්නි ඔබ වහන්සේ හිනා පහල කළේයි කියලා ඇහුවම ඔය කාරණේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහා අහන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මගෙන් අහන්න කිව්වා. හොඳයි කියලා ඒ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟදී ධම්ම සභාවට එකතු වෙනවනේ හවසට. එකතු වුණාට පස්සේ ඇහුවා ස්වාමීනි මේ අපේ මොග්ගල්ලාණන් වහන්සේ අද ගිජ්ජකූට පර්වතයෙන් පහළට බහිනකොට සිනහ පහල කළා ඇයි කියලා ඇහුවා. එතකොට උන්වහන්සේ නැගිටලා සිවුර ඒකාංශ කරලා බුදුරජාණන් වහන්සේ දෙස වන්දනා කරලා බොහෝම ශාස්ත්‍රු ගෞරවයෙන් යුතුව උන්වහන්සේ කියනවා ස්වාමීනි මම මෙන්න මේ වගේ ප්‍රේතෙක් දැක්කා බොහොම අමුතු ප්‍රේතෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා භික්ෂු සංඝයාට මහණෙනි මමත් ඔය ප්‍රේතයා බුදු වුණ මුල් කාලෙම දැක්කේ කියනවා. ඔය බඳු ප්‍රේතෙක් මම බුදු වුණ මුල් කාලෙම දැක්කා. හැබැයි මම ඕවා කියන්න ගියේ නෑ. මම ඒවා විස්තර කරලා කියන්න ගියේ නෑ. මොකද එදා මම ওই කතාව කිව්වනම් බොහෝ පිරිසක් සැක පහල කරනවා. සැක පහල කරනවා. ඒ නිසා මම ඒවා පැහැදිලි කරන්න ගියේ නෑ. හැබැයි මම අද කියනවා හේතුව තමයි අද මම මේ කාරණේ කියන්නේ වෙන මුකුත් නිසා නෙමෙයි සාක්ෂියට මොග්ගල්ලාන ඉන්න නිසා. සාක්ෂියට මොග්ගල්ලාන ඉන්න නිසායි මම අදත් මේ කතාව කියන්නේ. නැත්තම් මම මේ කතාව කියන්නේ නෑ කියනවා. ඒ නිසා පින්වත්නි අපේ ජීවිතයේ තුල හොඳට සද්ධාව ඇති කරගෙන සංසාර බය හදාගෙන හිස ගිනිගත් කෙනෙක් ඒ ගින්න නිවන්ට යම්සේද මහන්සි වෙන්නේ අන්න ඒ ආකාරයෙන් මේ සංසාරික දුක නිමා කරගන්න අපි උත්සාහවත් විය යුතුයි. ඒ වෙනුවෙන් ප්‍රතිපදා සහිත වීම ඊටාම වැදගත් අවස්ථාවක්. ඒ වෙනුවෙන් අපි කැපවිය යුතුයි. එතකොට මේ කැපවීම අපි හැම කෙනෙකුටම විශාල යහපතක් කරලා දෙන නිසා අපි ඒ ගැන උනන්දුවක් හදාගන්න එක වැදගත්. එතකොට මේ උනන්දුවේ මූලික පියවර තමයි අවබෝධය හදාගන්න කෙනෙකුගේ මූලික පියවර තමයි ප්‍රතිපදා සහිත ශ්‍රාවකෙක් වෙන එක. පිළිවෙත් පුරන ශ්‍රාවකෙක් වෙන එක. එතකොට මේ පිළිවෙත් පිරීම තුළින් අපි අත්දකින්නේ මේ කයේ යථාර්ථය.
තමාගේ හිතේ ඇතිවෙන හැඟීම් වල යථාර්ථය, හිතේ ඇතිවෙන නොයෙක් ධර්මයන්ගේ යථාර්ථය තමයි අපි ඒ තුලින් තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීම තුල තමයි පුද්ගලයා තුල පවතින තණ්හාව නිරුද්ධ වෙන්නේ. තණ්හාව නිරුද්ධ කොට දමා දුක නිමා කරගන්න කැමැති ශ්‍රාවකයෙකුට භාග්‍යවතුන් වහන්සේ වදාළ මේ ධර්මයේ අතිශය චමත්කාර ජනකයි. ඒකයි අර එක සූත්‍රයක තියෙන්නේ ගෝපල්ලෙක් තමන්ගේ හරක් පට්ටියේ ඉන්න ගවයන්ගේ රූපය සහ ලකුණු දැනගන්න ඕන. විශාල ගව පට්ටියක් පාලනය කරන ගෝපල්ලෙක් කියලා හිතන්න. ඒ ගෝපල්ලා විසින් තමන්ගේ ගව පට්ටියේ ඉන්න අපි තුමු 500ක විතර ගව පට්ටියක් පාලනය කරන ගෝපල්ලෙක් ඉන්නවා කියලා හිතන්න. එහෙම පාලනය කරපු ගෝපල්ලෝ ඉඳලා තියෙනවා ඒ කාලේ. එතකොට මේ ගෝපල්ලා දක්ෂයෙක් වෙනවා නම් ගව පට්ටිය හොඳට පාලනය කර ගන්නවා නම් ගව පට්ටිය පරිස්සම් කර ගන්නවා නම් ඒ ගෝපල්ලා විසින් පින්වත්නි ඒ ගව පට්ටියේ ඉන්න ගවයන්ගේ රූපය ලකුණු දැනගැනීමේ දක්ෂතාවය තියෙන්න ඕන. ඒ දක්ෂතාවය නැත්තම් ගව පට්ටියට පරිස්සම් කරගන්න ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා හිත නිවන කරා රැගෙන යන කෙලෙසුන්ගෙන් හිත බැටකන්ට නොදී තමන්ගේ හිත පරිස්සම් කරගන්න කැමති ශ්‍රාවකයා, ඒ ශ්‍රාවකයාත් හරියට ධර්ම මාර්ගයේ තුල යනකොට දක්ෂ ගෝපල්ලෙක් වගේ බිය යුතුයි කියලා භාගතුන් වහන්සේ වදාලා. ඒක හරියට මේ වගේ අර්කිවනි ගව පට්ටිය පාලනය කරගන්න ගෝපල්ලා විසින් රූපය ලකුණු හරියට දැනගන්න ඕන. මේ රූපයේ තියෙන ගවය මෙච්චරයි, මේ වර්ණයේ තියෙන ගවය මෙච්චරයි, මෙන්න මේ ලකුණු මේ ගවයාගේ තියෙනවා, මේ ලකුණු මේ ගවයාගේ තියෙනවා, මේ ගවයා අපේ ගව පට්ටියට අයිති නෑ, අයිති ගවයා මේ ගවයා කියලා යාට අර විශාල ගව පට්ටියක් පාලනය කරද්දී කුසලතාවයේ තියෙන්න ඕන. ඒක උදාහරණයකට අරගෙන ඒක උපමා කරගෙන බුදුරජාණන් වහන්සේ අපට වදාලා පින්වත්නි, යංකින්චි රූපං චත්තාරෝ මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපන්ති යතා භූතං පජානාති ඒවකෝ භික්කවේ භික්ඛු රූපඤ්ඤු හෝති. මේ බුද්ධ ශ්‍රාවකයාත් ඒ විදියටම රූපය දැනගන්න ඕන කියනවා. හරියට ගවයන්ගේ රූපය ගවපට්ටිය පාලනය කරන ගෝපල්ලා දැනගන්නවා වගේ මේ රූපය ගැන ඊටාම සංවේදීව අවදිකමක් ධර්මී ඉදිරියට දියුණු කරගෙන යන ශ්‍රාවකයාට තියෙන්න ඕන. කොහොමද රූපය ගැන පවතින අවදිකම? රූපේ ලකුණු දැනගන්නවා කියලා කියන්නේ දැන් රූපය දැනගන්නවා කියන්නේ වෙන එකක්, ලකුණු දැනගන්නවා කියන වෙන එකක්. පින්වත්නි, රූපය කියන්නේ මෙබඳු රූපය ඔස්සේ ගවපට්ටිය පාලනය කරන ගෝපල්ලා විසින් ගවපට්ටිය හඳුනාගෙන තියෙන්න ඕන. එතකොට මේ හඳුනාගෙන තියෙන වෙලාවක ගවපට්ටිය ඉදිරියේ ඒ ගවපට්ටිය වෙනස් වෙනකොට ගවපට්ටියට අයිති ගවය අහිමි වෙනකොට ඒ කියන්නේ නැත්තම් වෙන්නේ ගවපට්ටිය පිරිහී යනවා. එතකොට අන්න ඒ වගේ ගවපට්ටියේ ඉන්න ගවයන්ගේ ලකුණු දැනගන්නවා වගේ බුද්ධ ශ්‍රාවකයා විසින් පළවෙනිම රූපය දැනගන්න ඕන කියනවා. ගවයන්ගේ රූප අණුව අඳුන ගන්නවා. මේ වර්ණයෙන් ගවය මෙච්චරයි. රූපය අනුව දැන් බැලූ බැල්මටම එකපාර පොදුවේ ගවයාගේ රූපේ දැක්කම මෙයා අපේ ගව පට්ටියට අයිති කියලා ගෝපල්ලාට දැනගන්න පුළුවන්. ඒ දක්ෂ ගෝපල්ලාට. අන්න ඒ වගේ අවබෝධය කරා යන මිනිස්සයා, පුද්ගලයා, භික්ෂුව, ගිහියෙක් හෝ වේවා කවුරු හරි කමක් නැහැ. එයා පළවෙනියෙන් තේරුම් ගන්න ඕන කියනවා රූපය. කොහොමද තේරුම් ගන්නේ? යංකින්චි රූපං. කොහොමද දැනගන්නේ? චත්තාරි මහා භූතානි චතුන්නංච මහා භූතානං උපාදාය රූපන්ති යතා භූතං පජානාති. සතර මහා ධාතුන් සහ උපාදාය රූප මම මේ මගේ කියලා හිතාගෙන මේ රූපේ නඩත්තු කළාට, මේ රූපය මටයි අයිති කියලා මේ රූපේ නඩත්තු කළාට මේ රූපේ කතාව තමයි මොකක්ද? චත්තාරි මහා භූතානි, සතර මහා ධාතුන්ගෙන් උපන් එකක්.
මේ රූපේ සතර මහා ධාතුන්ගෙන් උපන් එකක්. ඒ වගේම තමයි උපාදාය රූපන්ති යථා භූතං පජානාති. සතර මහා ධාතු සහ උපාදාය රූප සබ්බං රූපම් මේ සියලු රූප මෙන්න මෙබඳු ස්වභාවයෙන් යුක්තයි කියලා මේ රූපය ගැන දැනගන්න ඕන. මොකද පුද්ගලයා තුල ඕලාරිකව ඡන්දේ රාගයේ උපදින්නේ රූපයට. ඒ රූපය අත්දකින්නකොට ඇතිවන හැඟීම් වලටත් සෙනෙහසක් රාගයක් උපදින එකත් වෙනවා. නමුත් ඕලාරිකව රූපය දැක්කට පස්සේ රූපය පිළිබඳ වැරදි නිමිති මනස තුල සටහන් කරගත්ත මේකට අනුවයි නොයෙක් වැරදි සංඥා, නොයෙක් සිතුවිලි, නොයෙක් වේදනා, විශේෂ දැනගැනීම් මේ විදියට තමාගේ හිත තුල පිහිටා එබඳු ලෝකයක් පිළිබඳ වශීකృత භාවයක්, එබඳු ලෝකයක මුලා වෙච්ච ස්වභාවයක් ඒ ශ්‍රාවකයා තුල මතුවෙන්නේ අන්න එතකොටයි. ලකුණු දැනගන්නවා කියන්නේ ඒක නෙමෙයි. ඇත්තටම දැන් ගවයෙක්ගේ ලකුණු දැනගන්නවා කියලා කියන්නේ ලකුණු තියෙනවනේ. දැන් සමහර ගව පට්ටිවල වෙන වෙනම ලකුණු නියම කරනවා. කුර සටහන් වල ලකුණු නියම කරනවා. ඊට පස්සේ ශරීරයේ පුරාම ගවයන්ගේ වර්ණ සංකලනය සම්බන්ධ ලකුණු නියම වෙලා තියෙනවා. ඒ වයින් දැනගන්නවා මේ ගවය අපේ ගව පට්ටියට අයිති කියලා දැනගන්නවා. එතකොට ඒ ගව පට්ටිය පිරිහින්නේ නැහැ. ඒක ලකුණු දැනගන්නවා කියන වෙන එකක්. ලකුණු දැනගන්නවා කියන්නේ කතංච බික්කවේ බික්කු ලක්කන කුසලෝ හොති. ඒතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාත් ඒ ලක්කන කුසලතාවය තියා ගන්න ඕන. මොකද්ද ලක්කන කුසලතාවය? ඉද බික්කවේ බික්කු කම්ම ලක්කනෝ බාලෝ කම්ම ලක්කනෝ පණ්ඩිතෝති යථා භූතං පජානාති. ඒ කියන්නේ පණ්ඩිතයාද බාලයාද කර්මයේ ලක්ෂණේ කොට ඇත කියන එක දැනගන්න ඕන. ඒ කියන්නේ මේ පුද්ගලයා තුල ඇතිවෙන ක්‍රියාකාරීත්වයේ කම්ම ලක්ෂණේ කොටයි පවතින්නේ. කම්ම ලක්ෂණේ කොටයි. කම්ම සමුදය රූප සමුදය. කර්මය නිසයි මේ රූපේ සමුදය වෙන්නේ. කම්ම සමුදය වේදනා සමුදය. කර්මයට සම්බන්ධයි වේදනාවේ ඇතිවීම. මම මෙහිම දුක් විඳින්න පව් කළානේ කී මිනිස්සු කියන්නේ ඒකයි. කම්ම සමුදය සංඥා සමුදය. සංඥාව සමුදය වෙන්නේ ස්පර්ශය නිසා තමයි. නමුත් කර්මයේ නිසාද සංඥා සමුදය වෙන බව දැනගන්න ඕන. කම්ම සමුදය සංකාර සමුදය. ඒ තැන කර්ම සකස් වීම එකට පෑහි යෙද්දී අතීත කර්මී හෙවණැලිද මේ මොහොතේ සිතුවිලි හිතට ගලන්න බලපාන්න පුළුවන්. කම්ම සමුදය විඥාන සමුදය. කර්මයේ නිසා විඥානය සමුදය වෙනවා. මේ විදිහට අපි දැනගන්න ඕන කර්මීය ලක්ෂණය කොට ඇත කියන එක. හරියට ගවපට්ටි ලකුණු දැනගන්නවා වගේ. ඔන්න ඔය කාරණා දෙක පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට අවදිකමක් මූලික වශයෙන් තියෙන එක ධර්මී ඉදිරියට දියුණු කරගෙන යන ශ්‍රාවකයෙකුට ධර්මී ඉහළ ප්‍රතිඵලයක් කරා යන්න කැමැති ශ්‍රාවකයෙකුට ඒක විශාල උපකාරයක් විදියට පවතිනවා කියලයි භාග්‍යවතුන් වහන්සේ අපට වදාළේ. ඒතර බුදුරජාණන් වහන්සේ අපට වදාළ පරයයන් අපිට බලනකොට අපට තේරෙනවා පින්වත්නි මේ ජීවිතයේ තුලදීම අපට අවබෝධය කරා යනවා නම් තම තමා තුළ ධර්ම විමර්ශනයක් තම තමා තුළ ආධ්‍යාත්මිකව ධර්මයේ ගලපා ගැනීමක් තියෙන්න අවශ්‍යයි. අද මේ දේශනාවට මාතෘකාව හැටියට අපට ලැබිලා තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්බන්ධ දේශනාවක් කරන්න කියලයි. ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගයත් සම්බන්ධ කරගෙනම අපි මේ දේශනාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ අපට මතක් කළා මේ පවතින தත්ත්වයේ තුල ධර්මයට ගිලිහෙන්න දෙන්න එපා කියලා. මොකද මේ ජීවිතය තුල ධර්මයේ ගිලිහුනොත් ආය අපිට කවදානම් ධර්මයේ මුණ ගැහිද කියලා අපටවත් හිතා ගන්න බෑ. කොහොම ධර්මයේ අපට පිළිසරණ පිණිස පවතීද කියලා අපටවත් හිතා ගන්න බෑ. අපට තේරුම් ගන්නත් බෑ.
එහෙමනම් අපි එක දෙයක් තේරුම් ගන්න ඕන. ඒ තේරුම් ගත යුතු දේ තමයි පින්වත්නි මේ ජීවිතයේ තුලදීම අවබෝධය හදා ගන්නවා නම් ඒ අවබෝධය කරා යන කෙනා ඊටා පරිස්සමින් ආර්ය අෂ්ටාංගික මාර්ගගත වීම ඊටාම වැදගත්. ඒ මාර්ගගත වෙන ශ්‍රාවකයෙකුට තමන්ගේ අභ්‍යන්තර ජීවිතය පිළිබඳ පටිච්ච සමුප්පන්න විමසීමක් කියන එක ඊටාම වැදගත්. මොකද පටිච්ච සමුප්පන්න විමසීම පදනම් කරගෙනමයි සම්මාදිට්ඨිය උපදින්නේ. ඒ නිසා පටිච්ච සමුප්පාදය චතුරාර්ය සත්‍ය නොදන්න කෙනෙකුට චතුරාර්ය සත්‍ය තුල තියෙන පටිච්ච සමුප්පන්න භාවයමයි. හේතුව මෙයයි හේතුව නිරුද්ධ නම් ඵලය නිරුද්ධ වී යනවා කියලා ඊටා ගැඹුරු පරමාර්ථ සත්‍ය පිළිබඳ පැහැදිලි වීමම තමයි ඊටා ගැඹුරින් විස්තර කරලා තියෙන්නේ ආර්ය අෂ්ටාංග පටිච්ච සමුප්පාදයේ තුල. එහෙමනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් නිවනටපත් වීම පිළිබඳ අද දේශනාව කරන්න කියලා මතක් කළාට ඒකට කලින් යා තියාගන්න ඕන පටිච්ච සමුප්පාදයේ පිළිබඳ කේන්ද්‍රගත නුවණ. ඒත් එක්කම යාට තියෙන්න ඕන දෙයක් තමයි පින්වත්නි ඒත් එක්ක මේ ශ්‍රාවකයාට තියෙන්න ඕන චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ. ඔන්න ඔය කාරණා දෙක පිළිබඳ නුවණටම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට යාට ලෝකයේ පිළිබඳ පේන්නේ ඊටාම නිවැරදි දැක්මකින්. මොකක්ද නිවැරදි දැක්ම? මේ පවතින తත්වයේ ලෝකේ කිසිවෙක් සකස් කරපු දෙයක් නෙමෙයි. හේතුන් නිසා සකස් වුණු දෙයක්. කවුරුවත් කරපු දෙයක් නෙමෙයි. කවුරුවත් කරපු දෙයක් නෙමෙයි. මේක හේතුන් නිසා සකස් වුණු తත්වයක්. ඒ හේතුන් නිසා සකස් වුණු తත්වයක් බව ඊටාම පැහැදිලිව දැනගන්න එකම තමයි සම්මා දිට්ඨි කියලා කියන්නේ. මේ දුක කියලා తත්වයක් තියෙනවා. මේ විදියට දුක සකස් වෙනවා. ඒ දුක සකස් වෙන හේතුවට විකල්පයක් යෙදුවහම ඒ හේතුව නිරුද්ධ වීමෙන් දුක නිරුද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ දුක නිරුද්ධ කිරීමේ පිළිවෙත වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා ඒ ශ්‍රාවකයා තුළ ඊටාම පැහැදිලි අවබෝධයක් පැහැදිලි නුවණක් පිහිටන්න පටන් ගන්නවා. එතකොට මේ පැහැදිලි නුවණ ඔස්සේ තමා තුළ විමසීමක් තියනවා නම් එයාට මේ චතුරාර්ය සත්‍ය පරයය ඔස්සේ මේ විදියටයි දුක මේ විදියටයි සකස් වෙන්නේ. දුක සකස් වීමේ හේතුව නිරුද්ධ වුණු දුක නැහැ. ඒ වෙනුවෙන් මා පිළිවෙත් පිරිය යුතුයි කියන අදහස තමන් තුළ ගොඩ නැගෙන එකම තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. ඒ සම්මා දිට්ඨිය ඇති කර ගැනීම සහ සම්මා දිට්ඨිය දියුණු කර ගැනීම පිණිස මේ හැම තැනකින්ම අපිට දියුණු කරගන්න පුළුවන් කර්මස්ථාන තියෙනවා. ඒ කුසලතාවේ නැති ඒක ප්‍රඥා ගෝචර භාවයේ අඩුපාඩුවයි අද පවතින්නේ. එහෙම නැත්නම් මේවා දියුණු කරගන්න මේ අත්දකින්න හැම අත්දැකීමකම යම් නිමිත්තක් පණිවිඩයක් අදහසක් මතු කරගන්න බැරිම නැහැ පින්වත්නි. මතු කරගන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරපු දේශනා තියෙනවා. දැන් උදාහරණයක් විදියට අපි මලගෙවල් වල යනවනේ. දැන් අපි මලගෙදරක ගියාට පස්සේ ඒ මලගෙදරට වෙලා අපි ඉන්නකොට ඒ මලගෙදර මැරුණු කෙනාගේ කතාව මරණය කියන්නේ සංසිද්ධියක් විදියට මහා අමුතු දෙයක් නෙමෙයි. නමුත් මැරුණු කෙනාගේ සිදුවීම මැරිච්ච කෙනාගේ ජීවන වෘතාන්තය පිළිබඳ විමසුවොත් ඒ විමසන කෙනාට ජීවිතේ දුක ගැන තේරුම් ගන්න බොහෝ දේවල් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන්. නමුත් අවාසනාවකට ඒ කුසලතාවයේ නැති ගැටලුවයි අද පවතින්නේ. මේ භවයේ රැඳිලා ඉන්න අපට ආසාවක් තිබ්බට මටත් වෙන්නේ මේ ටිකම නේද? මගේ ශරීරයටත් මේ ටිකම නේද වෙන්නේ? මේ ජීවිත මගේ ඒ කියන්නේ දැන් අපි ඕකට දේශනාවක් අපි කායානුපස්සනාවට සම්බන්ධ නවසීවතික භාවනාවේ භාවනා 9ක් ගැන අපි මීට කලින් ওই දේශනාවල දේශනා කරනවානේ.
ඒක මතං මා ද්විහි මතං මා ත්‍රිහි මතං මා එක දවසක් දවස් දෙකක් දවස් තුනක් ගියපු මලමිනිය නිමිත්තක් කරගෙන තමන්ගේ ජීවිතයට ආරෝපණය කරලා බලනවාය. ඊට පස්සේ සොහොනට විසි කරලා දාපු කුස්සෝ බල්ලෝ කපුටෝ කන ශරීරයේ දිහා බලනවාය. මස් කැඩී යන ඊට පස්සේ දුර්ගන්ධයේ හමන ඇටසැකිලි නහරවැල් බැඳිලා තියෙනවා. ඒවා ටික පෑදිලා තියෙනවා. ඒ බඳු මල සිරුරක් ඉලක්ක කරගෙන හිත වඩනවාය. ඊට පස්සේ මස් නැති ඒකට කියන්නේ නිම්මස්ස කියලා. මස් නැති මස් දියවි යන ඇට අතරින් නහරවැල් පෑදිච්ච මලමිනියක් ඉලක්ක කරගෙන Tamanගේ ජීවිතයට ගලපලා බලනවාය. මස්ලේ නහර නැති ඇට සැකිල්ල ඉලක්ක කරගෙන වඩනවාය. නහර දියවිලා ගොස් ඇට විසි වෙනවා. ඒවා විසි වෙලා ගිහින් ඒ தත්ත්වය ඉලක්ක කරගෙන භාවනා කරනවාය. ඇටකටු තැන් තැන්වල ගොඩ ගැසී ඇත. ඒ ගොඩ ගැසී ඇති ඇට සැකිල්ල දිහා බලාගෙන ඒවා ඉලක්ක කරගෙන හිත වඩනවාය. ඊට පස්සේ අටවෙනි ක්‍රමේ නිකන් හග්ගෙඩියට පාටට වෙන ඇට සැකිලි බොහොම සුදු පාට වෙලා ඒ බඳු ඇට සැකිල්ල ඉලක්ක කරගෙන වඩනවාය. ඊට පස්සේ හරියට හුණු කෑල්ලක් වගේ පොඩි කරනකොට පොඩි වෙලා ගිහින් පස සමගම මමිශ්‍ර වෙන ඇට සැකිල්ලක් ඉලක්ක කරගෙන වඩනවාය. තමන්ගේ ශරීරයට ගලපා බලනවාය. ඒ බැලීම තුල මෙතන කෝ සත්වයක් ජීවයක් කෝ ගැහැණියෙක් පිරිමියෙක් මේ විදියට අපි හිතාගෙන හිටියට මේ ටික නේද මටත් මේ වෙන්නේ. මම රාගයෙන් මේවට බැඳිලා ගැහැණියෙක් පිරිමියෙක් කියලා හිතාගෙන හිටියට මොකක්ද තියෙන්නේ කියලා අර ඒ මානසිකාරය තුලම ඕලාරික හිස් බවක් ඇති වෙනවා කියලා අපි දේශනාවල කියලා තියෙනවා. එතකොට දැන් අපි මලගෙදරක ගියාට අපිට නිකන්වත් ওই වගේ කතාවක් හිතිලා තියෙනවද? කෙනෙක් කියන්න පුළුවන් ඉතින් කෝ මස් නැති මස් දිය වෙලා යන ඇටනහර විතරක් පෑදිච්ච මලමිනි අපිට කොහෙද අද දකින්න කියලා. නෑ ඒවත් දකින්නවා නම් සමාධියෙන් දැක ගන්න පුළුවන්. නමුත් ඔබට මලගෙදරට ගියාට පස්සේ උඩුකුරුව සයනී කරන ශරීරයක් බොහොම සමහර ආර්ථික හයියක් තිබ්බ ඒ වගේම ශක්තියක් තිබුණු එක එක මට්ටමේ මිනිසු ජීවිතේ සමුගත්තාම මේ බඳු තැන් වලට අපිට එකතු වෙන්න ලැබෙනවා. ඒ බඳු තැනකට එකතු වුණාට පස්සේ පින්වත්නි අපි එතනට ගිහින් අනේ මගේ ජීවිත කතාවත් මේ වගේ එකක් නේද? මමත් සත්වයක් පුද්ගලයෙක් මමෙක් මෙතන ඉන්නවා. මම ගැහැණියෙක් මම පිරිමියෙක් මේ විදියට මම ඕලාරික වශයෙන් මේ විදියට අල්ලගෙන ඒක නඩත්තු කරගෙන මේකයි හිටියට අනේ මේකත් මහා හිස් බවක් නේද තියෙන්නේ. මේකෙත් සාරිය ගන්න නෑ නේද? මොකක්ද මේකේ ගන්න තියෙන සාරය? හරියට අචිරං වතයන් කායෝ පටවින් අදිසෙස්සති දරකඩක් විසිකලා වගේ විසිකරන්න වෙනව නේද කියලා අපිට පුළුවන් වුණොත් මේ මලගෙදරක ගිහින් ඒ විදියට යම් මානසිකාරයක් කරන්න මේ කෑ ගගහ අඬන එක මොනතරම් මෝඩකමක්ද? මේක මහ දුර්වල අදහසක් නේද? මෙතන මේ රූපකය තිබ්බට මෙතන දුවෙක් පුතෙක් අම්මෙක් තාත්තෙක් නෑ නේද? කය විතරක් නේද මෙතන තියෙන්නේ? හැම ඇතුලේ තියෙන ජරා ගොඩක් නේද? මේක මටත් පොදුයි නේද? ධාතු කොටස් කුණුප කොටස් ටිකක් විතරක් නේද මෙතන තියෙන්නේ? මේ විදියට Tamanගේ පැත්තටත් හැරිලා Tamanගේ ශරීරයට අවධානය යොමු කළොත් පින්වත්නි ඒ බඳු අවධානයක් යොමු වෙන්නේ ප්‍රඥා ගෝචර ශ්‍රාවකයෙකුට විතරයි. අනිශ්චිතෝච විහෙරති. එතකොට මෙතන අල්ල ගන්න දෙයක් නැහැ. නිශ්චිත භාවයක් නැහැ. නච කිංචි ලෝකේ උපාදීයති. මෙතන උපාදානී කරගන්න දෙයක් නැහැ. උපාදානී කරගන්න දෙයක් නැහැ. මොනවා අල්ලගෙන හිටියත් මේව දාලා යන්න වෙනව නේද? මගේ රට මගේ ජාතිය ආගම මේවා වුණත් අල්ලගෙන හිටියොත් මේකෙත් කිසිම සාරයක් නැහැ නේද? මේ විදිහට කල්පනා කරනකොට අමුතුවෙන් අත හරින්න ඕන කියලා දෙයක් නැහැ. නිකම්ම අත හැරෙනවා පින්වත්නි. මේ උපාදානයේම නේද දුක කියලා Tamanට තේරෙන්න පටන් ගන්නවා. එතකොට මේ උපාදානයේම දුක කියලා තේරෙනකොට පින්වත්නි
උපාදානයේම දුකක් කියලා ඒ දකින්න ශ්‍රාවකයාට මේ බඳු ජීවිතේ මරණින් කෙලවර දැන් මේ මලගෙදරක ගිහින් අපිට කරන්න පුළුවන් ඊටාම දියුණු කර්මස්ථානමය අවධියක් ගැනයි මම නිකම් මේ කිව්වේ. ඒතර අපිට කවදාවත් එහෙම හිතිලා නැති නිසා අපිට අවබෝධයට බොහොම දුරයි අපි. ජීවිත අවබෝධයේ පැත්තට අපි හරිම ඈතින් ඉන්නේ. එතකොට මේ බඳු ආකාරයක මානසිකාරයේ කරන්න ඔබ කරලා බලන්න එහෙම ගිහින් ඒ මලගෙදර ඉන්න වෙලාවෙම නිකන් ඕලාරික හිස් බවක් Tamanට දැනෙන්නේ. කොහොමෙතන සත්‍යයක් මටත් මේ ටික නේද? කොච්චර හොඳට හිටිය මිනිස්සෙක්ද කියලා එයාගේ අතීතාවර්ජනත් එක්ක කල්පනා කරලා බලනකොට යම් අවබෝධයක් තුල යම් ශ්‍රාවකයෙකුට පිහිටන්න පුළුවන්. අනිශ්චිතෝච විහෙරති. එහෙමනේ කියන්නේ. අනිශ්චිතෝච අල්ලගන්න දෙයක් නැහැ. නිශ්චිත බවක් නැහැ. නච කිංචි ලෝකේ උපාදීයති. මෙතන උපාදානය කරගන්න දෙයක් නැහැ. අල්ලගෙන හිටියත් ඔක්කොම දාලා යන්න වෙනවා. රට ජාති ආගම මේ විදියට මිනිස්සු කොච්චර අල්ලගෙන මේවත් එක දඟලනවද? ඔක්කොම දාලා යන්න වෙනවා. අතහරින්න වෙනවා. මේ විදියට මානසිකාරය කරනකොට මේ හිතේ පවතින ඕලාරික උපාදානයේම නේද දුක කියන්නේ කියලා Tamanට තේරෙනවා. එතකොට උපාදානයේ දුකට හේතුව උපාදානයේමයි දුක. මොකද උපාදානයේ තියෙන තාක්කල් විතරයි ජරා මරණ දුක හටගන්නේ. උපාදානයේ නිරුද්ධ වී යනකොට උපාදානයේ දුකට හේතුව උපාදානයේ නිරුද්ධ වී යනකොට මොකක්ද මේකේ අල්ලගෙන ඉන්න තියෙන්නේ? නච කිංචි ලෝකේ උපාදීයති. උපාදානයේ නොවන මට්ටමක් එනවා. අන්නේ උපාදානයේ නොවන මට්ටම තුල දුක නිරුද්ධයි කියන தත්ත්වය. මෙන්න මේ නුවණට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය කියලා කියන්නේ සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨිය. ඉතින් මේ සම්මාදිට්ඨියට පැමිණිච්ච ශ්‍රාවකයෙකුට ඉදිරි අවදීන් පිළිබඳ නුවණක් නැහැ. ඉදිරි අවදීන් පිළිබඳ පැහැදිලි නුවණක් ඒ ශ්‍රාවකයාට නැහැ. ඉදිරි අවදීන් පිළිබඳ පැහැදිලි නුවණක් නැහැ කියලා මම කියන්නේ වෙන මොකුත් නිසා නෙමෙයි. ඉදිරි අවදීන් කියලා මෙතන කතා කරන්නේ දැන් මලමිනියක් ගත්තත් අපි අර නවසීවතික භාවනා වගේ දේවල් වල නහර දිය වෙලා ගිය ඇට සැකිල්ල ඒවා දකින්න අද නැහැ පින්වත්නි. ඊට පස්සේ මේ කපුටෝ ඇවිල්ලා කන මල එහෙම තිබුණත් අපිට ඒවා දකින්න අවස්ථාව හරිම අඩුයිනේ. දැන් සොහොනක ඒ බඳු අවස්ථා වුණත් අහඹු ලෙස තියෙන්න පුළුවන්. සමහර සත්තු ඇවිල්ලා මලකුණ කාලා යන අවස්ථා වුණත් තියෙන්න බැරි නෑ සමහර තැන්වල. ඔය ග්‍රාමීය පරිසරවල එහෙම. ඒ කියන්නේ මලමිනිය වල දාන්න නැහැ කියන එක නෙමෙයි. සමහරට ඒ බඳු තත්වයන් පවා හාරගෙන සමහර සත්තු ඒ මලකුණක තියෙන ඕජාව අනුභව කරනවා වෙන්න පුළුවන්. ඉතින් එහෙම තැන් වෙන්න පුළුවන්. එතකොට ඒ බඳු තත්වයන් අපිට දැක ගන්න බැරි වුණත් ඒක අපිට පුළුවන් සමාධියෙන් අත්දකින්න. සම්මාදිට්ඨිය උපදවාගෙන සමාධියෙන් මගේ ජීවිත කතාවත් මේක නේද? මගේ විතරක් නෙමෙයි මගේ දරුවගේ කතාවත් මගේ බිරිඳක කතාවත් මේ බඳුම කතාවක් නේද? මේ බඳුම කතාවක් නේද කියලා ඒ ශ්‍රාවකයන්ට දකින්න පුළුවන්. ඒ දකින්න එකට උදව් වෙන්නේ සම්මා සමාධිය. එතකොට සතිපට්ඨානය තුල සිහිය පිහිටුවා ගැනීම තුල තමයි මේ යථාර්ථ අවබෝධය කරා ශ්‍රාවකයා යොමු වෙන්නේ. ඉතින් මේ විදිහට අර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග චතුරාර්ය සත්‍ය ඔස්සේ විමර්ශනය කරලා අපිට පුළුවන් අවබෝධයේ පැත්තට අපේ චින්තනය හදාගන්නනේ. වැදගත්ම දේ සම්මාදිට්ඨිය උපදවා ගැනීමයි. ඒ කියන්නේ දැන් අපි දැන් ඔය කිව්වේ මලගෙදරක ගිහින් මලමිනියේ කතාව දැකලා මේ ඕලාරික හිස් බවක් ඇති වෙනකොට මේ මගේ හිතෙන් අල්ලගෙන ඉන්න උපාදානයේ නිසාම නේද දුක. අර ඕලාරික හිස් බවක් ඇති වෙනකොට නිකන් කල්පනා කර ඉන්නකොට අපිට මලගෙවල් වල ගිහින් කතා කරන්න කොච්චර හිස් කතා තියෙනවදනේ. එතකොට ඉතින් ඒ බඳු දහම් මානසිකාරයකට අපේ අවධානය යොමු වෙනවා අඩුයි. නමුත් එහෙම ගිහින් අපට අවශ්‍ය නම් එතනින්ම මේ උපාදානයේ කියන්නේ දුක නේද? උපාදානය තමයි දුකට හේතුව. උපාදානයක් නැත්තම් ඕලාරිකව අපි තුල හිතේ උපාදානයක් නැත්තම් දුක නෑ නේද? උපාදානයේ නිරුද්ධ කිරීම පිණිස නේද මා පිළිවෙත් පිරිය යුත්තේ. මොකද උපාදානයේ නිසාමයි දුක හටගන්නේ කියන අවබෝධයට ආවට පස්සේ චතුරාර්ය සත්‍ය පිළිබඳිතා පැහැදිලි නුවණක් පැහැදිලි අවබෝධයක් ඒ ශ්‍රාවකයා තුල පිහිටනවා. ඒ අවබෝධයත් එක්ක තමයි
එයා පිළිවෙත් පුරන තැනකට එයාගේ ජීවිතේ ගොඩ නැගෙන්නේ. එහෙමනම් අපි කොහොම හරි පිළිවෙතට පිවිසෙන්න ඕන. ඒක මේ හැම අත්දැකීමක් තුලින්ම පිළිවෙතට බැහැ ගන්න පුළුවන්. තමන් අත්දකින හැම දෙයක් තුළම පිළිවෙත් පුරන ශ්‍රාවකයෙකුට නිමිත්තක් අනු නිමිත්තක් හොයා ගන්න අවකාශය ලැබෙනවා. එතකොට ඒ බඳු පිළිවෙත් පුරන ශ්‍රාවකයෙක් බුදුරජාණන් වහන්සේ වදාලා ඕලාරික වශයෙන් මේ පුද්ගලයා සත්වයා මේ කාම ලෝකේ ඉන්න පුද්ගලයා කාමයන්ට අහු වෙලා යන්නේ ඒ කාමයන්ට හසු නොවීම පිණිස පිළිවෙත් පුරන්න ඕන කියලා. ඒ කියන්නේ අපි තුල දැන් මේ පිළිවෙතට බැහැගනිද්දී ඇතිවෙන ප්‍රබලම සම්බාධකයේ තමයි මේ කාම ලෝකයේ තුල පවතින පංචකාමයන් ඔස්සේ අපේ ජීවිතේ ගලපා ගැනීම පිණිස નિરાයාසයෙන් අපේ හිත තුල උද්ගත වන උද්ගත වීම. ඒවා කවුරුත් කියලා ඇති වෙච්ච ඒවා නෙමෙයි කාම ලෝකේ හැටි. ඉතින් මෙතන තමයි ලොකුම සම්බාධකයේ තියෙන්නේ. ඉතින් මේ සම්බාධකේ බිඳගන්නේ නැතුව මොන විදියට භාවනා කරන්න උත්සාහ කළත් වැඩක් නැහැ. හිතේ නොයෙක් දේවල් කෙරෙහි ඇස ඉදිරියට එන රූපයන් කෙරෙහි, කන ඉදිරියට එන ශබ්දයන් කෙරෙහි, නාසයට දැනෙන ගඳ සුවඳ කෙරෙහි, දිවට දැනෙන රස කෙරෙහි, කායට දැනෙන පහස කෙරෙහි ඕලාරික වශයෙන් ඒ පුද්ගල චිත්තසංතානය තුල කැමැත්තක් ඇති වෙනවා. එතකොට මේ කැමැත්ත පදනම් කරගෙන තමයි නැවත නැවත ලෝකයේ සමග සංයෝග වීමක් සිද්ධ වෙන්නේ. එතකොට ඒක වෙන්නේත් අපි ඉන්නේ කාම ලෝකයේ නිසා. අපි හැමදාමත් කියනවා වගේ. ඒ නිසා මේ කාමයන් කියන්නේම දුකක්. කාමයන් කියන්නේම දුකක්. ඔන්න සම්මාදිට්ඨිය ඇති වෙන තව විදියක්. මේ දුකට හේතුව කාමයමයි. කැමැත්ත පවතින තාක්කල් කැමැත්ත පිටිපස්සෙන් දුක සෙවණැල්ලක් බඳුව ලුහු බඳින්නේ. සෙවණැල්ලක් බඳුව. එතකොට මේ කාමයන් පංචකාමයන් පිළිබඳ තමා තුළ ලෙන්ගතුකමක් කැමැත්තක් ඡන්දයක් නැත්තම් එතන දුක නෑ නේද? මොකද කැමැත්ත නිසා නම් දුක ලුහු බඳින්නේ කැමැත්ත නැති තැනක දුක ලුහු බඳින්නේ නෑ නේද? ඒකට ඒ නිසා මම පිළිවෙත් පිරිය යුතුයි කියන නුවණ ඇති වෙනකොට එතනත් සම්මාදිට්ඨියයි උපදින්නේ. හේතුව මේ කාමයන් සමගම සෙල්ලම් කරන ගමන් කැමැත්ත සමගම Tamanගේ සුපුරුදු වාසයේ පවත්වන ගමන් අවබෝධය කරා එනවා කියන එක බොහොම දුෂ්කර වැඩක්. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපට මේ කාමයන්ගේ යථාර්ථ අවබෝධය කරා එන්න කියලා වදාළේ. ඕකට බොහොම ලස්සන සූත්‍රයක් තියෙනවා. එහෙමනම් දැන් අපිට මම මේවා කියන්නේ හේතුව ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන දේශනාවක් කරන්න කිව්වට ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය උපදවා ගැනීම පිණිස පුද්ගලයා තුළ ඇතිවිය යුතු විමර්ශනය ගැනයි මම මේ කියන්නේ. නැතුව නිකන් කටපාඩම් කරලා එහෙනම් සම්මා දිට්ඨිය අපි දියුණු කරන්න ඕන කියලා ආවට වැඩක් නැහැ. Tamange ප්‍රායෝගික චර්යාව තුලින්ම ඊතා පළල් මානසිකාරයක් තුලින්ම තමයි මේ පැත්තට එන්න ඕන. දැන් උදාහරණයක් විදියට අපි තුල පවතින ඕලාරික කැමැත්තක්. ඇස කන නාසය දිව කය හරහා පංචකාමයන් වින්දනය කරනකොට ඒ වින්දනීය ලෝකයේ කෙරෙහි අපේ හිත තුල පවතින ඕලාරික කැමැත්තක්. මේ ඕලාරික කැමැත්ත තියෙන තාක්කල් අපි දුකෙන් නිදහස් නෑ. මේ තමන්ගේ හිත තුල පැවතින කාමය, පංචකාමය කියන්නේම දුකක්. කාමය කියන්නේ දුකට කියන වචනයක්. කාමය කියන්නේ දුකක්. මේ පංචකාමයන් තියෙන තාක්කල් කාමයන්ට ඇලුම් කරන තාක්කල් දුක ඇති වෙනවා. අන්න දුකට හේතුව පංචකාමයමයි. මේක ආකාරයෙන් දුක උපදින්නේ පංචකාමයන් පදනම් කරගෙනයි. පංචකාමයන් කෙරෙහි අපි තුල පවතින කැමැත්ත දුරු කරගත්තොත් ඒ කැමැත්ත දුරු කරගත්ත තැනක දුකෙන් නිදහස්. මොකද කාමයන් පස්සෙන් ලුහු බඳින්නේ දුක. හරියට දුක ලුහු බඳින්නේ පින්වත්නි ගුණාගේ පිටිපස්සෙන කරත්තයක් වගේ. ඒ නිසා ඒකට විකල්පයක් විදියටයි මා පිළිවෙත් පිරිය යුත්තේ කියන අදහසට එනකොටම යා සම්මාදිට්ඨියට පිවිසෙනවා. එතකොට එහෙම සම්මාදිට්ඨියට පිවිසෙන්න මේ අපි කියපු කතාව අහලම බෑනේ. එයා කාමයන් පිළිබඳ යථාර්ථ අවබෝධය හරහා තමයි කාමය පිළිබඳව කාමයන් කියන්නේ දුකට හේතුව කාමයන් ඔස්සේමයි දුක උපදින්නේ.
මේ ඕලාරික වශයෙන් තමා තුළ මේ මොහොතේ වර්තමානයේ යම් දුකක් හටගත්තා නම් එක්ක ඇහෙන් දකපු රූපයට ඇතිවෙච්ච කැමැත්තක්, කනින් අහපු ශබ්දයට ඇතිවෙච්ච කැමැත්තක්, නාසයට දැනිච්ච ගඳ සුවඳට ඇතිවෙච්ච කැමැත්තක්, දිවට දැනිච්ච රසයට ඇතිවෙච්ච කැමැත්තක්, කයට දැනිච්ච පහසට ඇතිවෙච්ච කැමැත්තක්. කැමැත්ත නිසාමයි දුක. කැමැත්ත කියන්නේ දුකට හේතුව. කැමැති දේවල් පිටිපස්සෙන්, ඡන්දය පිටිපස්සෙන්, කාමයන් පිටිපස්සෙන් සෙවණැල්ලක්සේ දුක ලුහු බඳිනවා නම් මේ කැමැත්ත නැති වෙන ආකාරයට තමා විමසිය යුතුයි. ඒ විමසීමට තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය අපට උදව් කරන්නේ. ඒ ඊටා ගැඹුරු විමර්ශනයකට සම්මා සමාධිය උදව් කරනවා. Tamanගෙම හිතෙන් මේ යථාර්ථය දැකගන්න. සම්මා සතිය විසින් මේ කැමැත්ත ඇති වෙන ස්වභාවය, හිත තුල හිත වැඩ කරන විදිය, කැමැත්ත පදනම් කරගෙන හිත ක්‍රියාත්මක වෙන විදිය පිළිබඳ අපට පළල් අවබෝධයක් හදලා දෙනවා. එතකොට මේ කැමැත්ත කියන එකත් හිතේ උපදින හැඟීමක්. ඒ බඳු හැඟීමත් ඇති වී නැති වී යන බව චිත්තානුපස්සනාව වගේ භාවනා වලින් අපට කියලා දෙනවා. මේ විදිහට අපට සම්මා සතිය තුලින් මේ කාමයන්ගේ යථාර්ථ අවබෝධයයි පැහැදිලි කරලා දෙන්නේ. ඒකට වීරිය විසින් අපට පිළිවෙත් පිරීම පිණිස උවමනාව කැමැත්ත තුල අපිව ඊටා පිළිවෙලින් ගොඩනගලා දෙනවා. මේ විදිහට බැලුවම මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් තොරව අවබෝධේ කරා යන වෙනත් පාරක් නැහැ පින්වත්නි. දැන් කාමාදී වචන කියලා සූත්‍රයක් තියෙනවා. ඒකයි මේ සූත්‍රවලදී මේ කියන්නේ අවබෝධේ කරා එන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිළිවෙත් පුරන ශ්‍රාවකෙක් බවට පත් කරන්න යථාර්ථ අවබෝධය හදලා දෙන්නයි ඒ දේශනාවල උනන්දුව. දැන් කාමාදී වචන කියන සූත්‍රයේ තියෙනවා. උන්වහන්සේ මතක් කරනවා බායන්ති භික්කවේ කාමානමේතං අදි වචනං. පින්වත් මහණෙනි, බය කියලා ලෝකයේ කියන්නේ කාමයට කියන වචනයක් කියනවා. ඒ වගේම බය උපදින්නෙත් කාමයන් පදනම් කරගෙනමයි කියනවා. දුක්ඛන්ති භික්කවේ කාමානමේතං අදි වචනං. මහණෙනි, තමන් තුළ ඇතිවෙන කැමැත්තම තමයි දුක කියලා කියන්නේ. දුක යනු කාමයන්ටම කියන වචනයක් කියනවා. දුක කියන්නේ වෙන එකක් නෙමෙයි කියනවා. රෝගති භික්කවේ කාමානමේතං අදි වචනං. පින්වත් මහණෙනි, රෝගය කියලා කියන්නේ කාමයන්ටම කියන වචනයක් කියනවා. ගණ්ඩෝති භික්කවේ කාමානමේතං අදි වචනං. ගඩුව කියලා කියන්නේ මහණෙනි, ගඩුව කියන්නේ සැරව ගෙඩිය කියන්නේ කාමයන්ටම කියන වචනයක් කියනවා. සල්ලන්ති භික්කවේ කාමානමේතං අදි වචනං. හුල කියලා කියන්නේ හුලකින් බැට කනවා කියලා කියන්නේ මහණෙනි කාමයන්ටම කියන වචනයක් කියනවා, අදි වචනයක් කියනවා. සංගෝති භික්කවේ කාමානමේතං අදි වචනං කියනවා. මහණෙනි, ඇලීම කියලා කියන්නේ කාමයන්ටම කියන වචනයක් කියනවා. ඊළඟට මෙතන කියනවා පින්වත්නි, පංකෝති භික්කවේ කාමානමේතං අදි වචනං. මඩ කියලා කියන්නේ කාමයන්ටම කියන වචනයක් කියනවා. ඊට පස්සේ බොහොම ලස්සන දෙයක් කියනවා. මේ ඉපදෙමින් මැරෙමින් යන ගමන ගැනත් යම් අදහසක් මතු කරනවා. ගබ්බෝති භික්කවේ කාමානමේතං අදි වචනයක්. මව් කුස කියලා කියන්නේ කාමයන්ටම කියන වචනයක් කියනවා. මව් කුස කියන්නේ කාමයන්ටම කියන වචනය කියන එක හරිම පළල් අදහසක් කියන එක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඇයි මේ කාමයන් කියන්නේ දුකක්, කාමයන් මේ දුකට හේතුව කාමයමයි, කැමැත්ත කාමයන්ගේ යථාර්ථ අවබෝධය පිණිස පිළිවෙත් පුරන්න ඕන. එතකොට කාමයන්ගේ නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන්. එතකොට දුක්ඛ නිරෝධයයි සාක්ෂාත් කරන්නේ, දුකයි නිරුද්ධ වෙන්නේ කියන මේ පළල් අවබෝධයේ කාමයන් පදනම් කරගෙනම යම් ශ්‍රාවකෙක් ඇති කරගත්තොත් ඒක තමයි යා තුළ උපන් සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්නේ සම්මා දිට්ඨිය. අපිට හරිම පහසුයි කාමයන් ඉලක්ක කරගෙන සම්මා දිට්ඨියට පැමිණෙන්න. මොකද අපි තුල පවතින ඕලාරික කැමැත්ත පවා ලිහෙන්න පටන් ගන්නවා එතනදී. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මතක් කරනවා තස්මාච භික්කවේ බායන්ති කාමානමිතං අදිවචනං. පින්වත් මහණෙනි, බය කියලා කියන්නේ කාමයන්ට කියලා කියන්නේ මොකක් නිසාද? තස්මාච කාමරාග රත්තායම් භික්කවේ චන්දරාග විනිබන්දෝච.
ditta dhamma kāpi භායාන පරිමුංචති. පින්වත් මහණෙනි, යම් අවස්ථාවක යම් හේතුවකින් කාමරාගයෙන් ඇලී ගිය, චන්දරාගයෙන් බැඳී ගිය, චන්දරාග විනිබන්ධෝ කිවි චන්දරාගයෙන් බැඳී ගිය, ditta dhammampi kāpi භායාන පරිමුංචති. ඒ වගේම පින්වත් මහණෙනි, බයනුත් නිදහස් නොවෙනවා නම්, පරලෝ බයනුත් මෙලෝ බයනුත්, මෙලෝ බයනුත් පරලෝ බයනුත් නිදහස් නොවෙනවා නම්, පින්වත් මහණෙනි, කාමයන්ට මේ බය කියන නම යෙදෙන එක හරි කියනවා. මොකක් නිසාද? ඇයි කාමයන්ට බය කියන වචනේ යෙදුනේ? මොකක් නිසාද? කාමරාගයට ඇලී ගියාට පස්සේ, චන්දරාගයට බැඳී ගියාට පස්සේ එයාට මෙලොවත් බය සහිතයි. ඒ වගේම පින්වත්නි, පරලොවත් බය සහිතයි. කැමැත්ත නිසාම. මොකද මේ කැමැත්ත ආවට පස්සේ ඒ කැමැති දේ Tamanගේ වසඟේ පවත්වන්න මිනිසු කරන කියන දේවල් ගැන ඔබ දන්නවනේ. පරලෝ බයකුත් ඇති වෙනවා. ඒ නිදහස් නොවන නිසා මහණෙනි, මේ කාමය, කැමැත්ත පදනම් කරගෙන බය කියන වචනේ කැමැත්තට යොදන එක සාධාරණයි කියනවා. සාධාරණයි කියනවා. ඔය විදියටම පින්වත්නි, මේ කාමයේ නිරතුරුව පීඩාවක් හදන නිසා කාමයේ කියන්නේ දුකට කියන වචනයක්මයි. ඔය විදියටම බුදුරජාණන් වහන්සේ එකින් එක කාමයන් ගැන පැහැදිලි කරලා කාමයන් පිළිබඳ පුද්ගලයාට සුතමේ ඥානයක් හදලා දෙනවා. සුතමේ ඥානයක්. ඒ සුතමේ ඥානය ඔස්සේ විමර්ශනයට සූදානම් වුණොත් එයාට පුළුවන් එතනදී සම්මා දිට්ඨිය උපදවා ගන්න. ඔබ තුල ඇති වෙන කැමැත්තේ පරිමාව තේරුම් ගන්න පුළුවන්. බයං දුක්ඛංච රෝගෝච දණ්ඩෝ සල්ලංච සංඝෝච පක්කෝ ගබ්භෝච උභයං ඒතේ කාම පච්ඡන්ති යත්ත සත්තෝ පුතුජ්ජනෝ. බය වශයෙන්, දුකක් වශයෙන්, රෝගයක් වශයෙන්, ගඩුවක් වශයෙන්, හුලක් වශයෙන්, ඇල්මක් වශයෙන්, මඩක් වශයෙන්, මෞකුස වශයෙන්. මෞකුසේ පිළිසිඳ ගැනීමම කැමැත්ත පදනම් කරගෙන ඇතිවෙච්ච ක්‍රියාවලියක්. එතකොට කාමයන්ගේම ප්‍රතිලාභයක් මෞකුසට දරුවෙක් වෙනවා කියන එකත්. මේ ඔක්කොම කාමයන්ට කියන්නේ පෘථග්ජන සත්වයකයකට ඇලිලා ගැලිලා ඉන්න නිසා. පෘථග්ජන භාවයෙන් ඉවත් වෙනවා නම් කාමයේ බයක් හැටියට දකින්න කියනවා. කාමයේ දුකක් හැටියට දකින්න කියනවා. කාමයේ රෝගයක් හැටියට, ගඩුවක් හැටියට, හුලක් වශයෙන් මේ විදිහට කාමයේ දකින්න කියනවා. මඩ ගොඩක් වශයෙන් දකින්න කියනවා. එතකොට තමයි පෘථග්ජන භාවයේ ඉක්මවාගේ ආර්ය භූමියේ ඉපදෙන්න පුළුවන්. ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ, ඕතින්නෝ සාත රූපේන පූණ ගබ්භාය ගච්ඡති යතෝච බික්ඛු ආතාපි සම්මප්පඤ්ඤං න රිච්ඡති. උන්වහන්සේ වදාරනවා, මිහිරි වේසයෙන් එන, මොකද කාමයන් වින්දනය කරනකොට හරි ආස්වාදජනකයි. මිහිරි වේසයෙන් එන කාමයන්ට බැසගත් තැනැත්තා, කාමයන්ම සාරයක් කියලා දැනගත්තාම ඒකට බැසගත් තැනැත්තා යලි යලිත් පින්වත්නි මෞකුස කරාම යනවා. යා උපදීමෙන් නිදහස් නෑ. උපත නිරුද්ධ වෙනවා නම් ඒක හරිම ශාන්තයි, ප්‍රණීතයි. යම් කාලෙක කෙලෙස් තවන වීරියෙන් යුතුව නුවණින් විමසමින් යම් පුද්ගලයෙක් මේ කාමයන්ගේ යථාර්ථය දැනගන්නවද, සෝ ඉමං පලිපතං දුග්ගං අතික්කම්ම තථාවිදෝ පජං ජාති ජරා ජරූපේතං පන්දමානං පවික්කති. උන්වහන්සේ මතක් කරනවා, ඒ විදියට මේ මිහිරි වේසයෙන් එන, ආස්වාද ජනක වේසයෙන් එන කාමයන්ගේ යථාර්ථය යම් වෙලාවක දැනගත්තොත්, ඒ දැන ගැනීම පිණිස යා තුළ නුවණින් විමසමින් සමාධිමය වශයෙන් තමා තුළ යම් විමර්ශනයක් තිබ්බොත් ඒ පුද්ගලයා කාමයන්ගෙන් ඈතර වෙනවා. ජරා මරණ වලින් නිදහස් වෙනවා. එහෙමනම් මේ කාමයේ දුකක් හැටියට දැකලා, මේ දුකට හේතුව කාමයේමයි කියලා කල්පනා කරලා,
කාමයන්ගෙන් නිදහස් වෙච්ච තැනක දුක නෑ නේද? කාමයන්ගෙන් නිදහස් වීම පිණිස මම මොනවද කරන්න ඕන? මගේ කෘත්‍යය මොකද්ද කියලා බලනකොට එකම කෘත්‍යය තමයි මේ පිළිබඳ නුවණ හදාගන්න එක සම්මාදිට්ඨිය. ඒ ඔස්සේ මගේ හිත පුහුණු කරන එකයි. ඒ පුහුණුව තුළ කාමයන්ගෙන් වින් වෙච්ච හිතක් හැදෙනවා. එතන දුකෙන් වින් වුණා වෙනවා. එතනයි ජරා මරණ දුකෙන් සදාතනික නිදහස් වීමක්, නිවීමක්, සුවපත් වීමක් ලැබෙන්නේ කියලා ඒ ශ්‍රාවකයා තුළ විමර්ශනයක් තිබ්බොත් කාමයන්ගෙන් නිදහස් වීම පිණිස ක්‍රමානුකූලව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණී කරන ශ්‍රාවකෙක් වෙන්න පුළුවන්. ඒ බඳු ශ්‍රාවක භාවයක් පිණිස අද මේ උතුම් බුද්ධ දේශනාව උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, අද මේ උතුම් දේශනාවේ දායකත්වයේ ගැන කටයුතු කරනු ලබන්නේ පසන් නිවස 18න් 1D වින්සන්ට් පාර ඉංජිනේරු වත්ත බෙලියත්ත පදිංචි අප්‍රේල් මාස 3 වන දිනට ජන්මදිනයේ යෙදෙන වී.ජී. චන්ද්‍රලතා මහත්මියගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන් වන ආර්.පී. බන්දුසේන මහත්මයා, ගුරු මාතාව වන වී.ජී. චන්ද්‍රලතා මහත්මිය, ගුරු මාතාවක් වන නන්දා ජයවීර මහත්මිය යන පින්නතුන් එකතු වෙලා මේ දේශනාවට දායකත්වයේ ගැන කටයුතු කළා. ඒ හැම දිනාටම අපි නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සම්පන්නිය කායික මානසික යහපත ප්‍රාර්ථනා කරනවා. ඊටාම ඉක්මනින් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් මහෝපකාරී වේවා කියලා අපි ඔවුන්ට ආශිර්වාද එකතු කරනවා. ඒත් සමගම මේ පින්නතුන් බලාපොරොත්තු වෙනවා දායකත්වයේ දරුවෝ එම මහත්ම මහත්මීන්ගේ නමින් මියගිය දෙමව්පියන් සහ සහෝදරයන් වන ආර්.පී. සෝමසේන රූපසිංහගේ හීන්හාමි මහත්මාටත්, විදානගමගේ සියදෝරිස් සහ එච් මුණසිංහ විදානගමගේ හෙන්ද්‍රික්, විදානගමගේ ජයතිස්ස, ආර්.පී. සරත් සහ ආර්.පී. ජයරත්න කියන මහත්ම මහත්මීන්ට අනුමෝදනා කරන්නටයි මේ දේශනාව සිද්ධ කළේ. විශේෂයෙන්ම චන්ද්‍රලතා මහත්මියගේත් ඒ වගේම නන්දා ජයවීර මහත්මියගේත් ඒත් සමගම ඒ පවුල්වල හැම දිනාගේම නමින් මිය පරලෝ ගිය සියලුම ඥාතීන්ට බන්දුසේන මහත්මයා ඇතුළු නමින් ඒ පවුලේ ඒ පින්නතුන් හැම දිනාගේම නමින් බන්දුසේන මහත්මයා ඇතුළු සියලුම දෙනා නමින් මියගිය සියලු ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. භවගාමී සසර සුවපත් වේවා, ආයති භවයේ සුවපත් වේවා. ඊ타ම ඉක්මනින් ධර්මාවබෝධයේ පිණිස මේ දේශනාමේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා.